හේතුතුන්ගෙන් අවසරයි. කොවිඩ් වසංගත තත්ත්වයක් තිබියදී රටේ සියලු ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සහ අවදානමකට ලක් වෙලා තිබෙන තත්ත්වයක් ඇතුලේ වර්තමාන පාලනය රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා උත්සාහයක් දරමින් තිබෙනවා. ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණෙන් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ. ඔබ දන්නවා මේ පාලනය ගොඩනැගීමේදී ප්‍රධානම සාධකයක් බවට පත් කරගත්තේ අපේ රටේ ජාතික සම්පත්, ජාතික දේපල ආරක්ෂා කරනවායි කියන මතය. මොකද පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව රටේ දේපල බහුජාතික සමාගම් වෙත විදේශීය රාජ්‍යයන් වෙත පවරා දෙමින් තිබුණා. ඒකට විරුද්ධ විශාල මතයක් නිර්මාණය වෙලා තිබුණා. අන්නේ මතය කොල්ල කමින් තමයි මේ පාලනය බිහි වුණේ. හැබැයි එදත් අපි පෙන්වා දෙන්න ලැබුවා මේ අය කවුද කියලා. ඔබට මතක ඇති පැවති පාලනය හම්බන්තොට වරායේ විකිණීමේදී ඒ පිළිබඳ ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙන එනකොට විකිණීම් පිළිබඳ ගිවිසුමක් ඒ වගේම එම හම්බන්තොට වරායේ ලබාගත්තු සමාගමට විශාල ලෙස බදු සහන ලබා දෙන ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ගෙන එන වෙලාවේදී මේ කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ ඒකට විරුද්ධව ඡන්දෙ දෙන්න. එතකොට පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ මහත්මයා නියෝජනය කරා, චමල් රාජපක්ෂ මහත්මයා නියෝජනය කරා, නාමල් රාජපක්ෂ නියෝජන රාජපක්ෂරු ගණනාවක් හිටියා පාර්ලිමේන්තුවේ. හැබැයි කිසිවෙක් හම්බන්තොට වරායේ පැවරීමේ ගිවිසුමට හෝ බදු සහන ලබා දීමේ ගැසට් නිවේදනයට පාර්ලිමේන්තුව විරුද්ධත්ව ප්‍රකාශ කරේ නේ. එදත් එම විකිණීමට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඒට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරේ අපේ മന്ത്രി කණ්ඩායම විතරයි. නිසා එදත් අපි පෙන්වා දෙන්න ලැබුවා මොවුන් සතු තිබෙන ව්‍යාජ දේශප්‍රේමීත්වය. තවරා ගන්න ලද දේශප්‍රේමීත්වය. සැබවින්ම මේ රටට හෝ මේ රටේ ජාතික සම්පත් වලට ආදරය කරන ඒවා ආරක්ෂා කොට අපේ අනාගත પરම්පරාවට රැකලා දෙන දේශපාලනක වුන්ට කවදාවත් තිබුණේ. ඔවුන් හැමදාම බොක්කේ දඩමස් තියාගෙන හක්කේ බුදුරැස් වගේ පාලනයක් සහ හැසිරීමක් තමයි හැමදාම උන් වෙතිබුණේ. ඒ නිසා මේ කෙටි කාලයක් ඇතුළත අපේ රටේ විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් විකුණමින් තිබෙනවා, විකිණීමට සූදානම් කොට තිබෙනවා. විශේෂයෙන් මේ වෙලාව මොකද්ද? විශාල කොවිඩ් වසංගතයක් ඇති වී තිබෙනවා. ලක්ෂ ගණන් ජනතාවයකට ගොදුරු වෙලා තිබෙනවා. දහස් ගණන් මිනිස්සු මිය යමින් තිබෙනවා. දිනකට 100 ගණනක් මිය යමින් තිබෙනවා. රටේ පොදු ජනතාවට විශාල ප්‍රශ්න ගණනාවක් මතුවී තිබෙනවා. මෙවැනි දෙයක් පිළිබඳ සංවාදයක් කරන්න හෝ සාකච්ඡාවක් කරන්න තත්ත්වයක් නෙවෙයි රට තුළ තිබෙන්නේ. අන්න එවැනි තත්ත්වයක් ඇතුලේ පවා රාජපක්ෂලාගේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ කොහොමද ජනතාවගේ අවධානය වෙන දිශාවකට යොමු වෙලා තිබෙන වෙලාවක ජනතාව තමන්ගේ ජීවිතය සහ මරණය පිළිබඳව ප්‍රශ්නයකට මුහුණ දී තිබෙන වෙලාවක ඔවුන් කල්පනා කරන්නේ කොහොමද අපේ රටේ ජාතික සම්පත් විකුණා දමන්න කියලා. ඒක හොඳම උදාහරණය තමයි පසුගියදා කැබිනට් මණ්ඩලයට. මීට පෙර කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කොට යම් සංකල්ප යෝජනාවක් සම්මත කරගන්න ලැබුවා. හැබැයි පහුගිය සඳුදා කැබිනට් මණ්ඩලය ඔබ දන්නවා කැබිනට් මණ්ඩලය කැඳවන්නේ දැන් Zoom තාක්ෂණය හරහා. ඒ කිසිදු අමාත්‍යවරයෙකුට ඊට පෙර ලබා නොදුන් කැබිනට් පත්‍රිකාවක් ඒ වගේම එම අවස්ථාවේදී පවා පත්‍රිකාවක් ලෙස മന്ത്രിවරුන්ට ලබා නොදී මුදල් අමාත්‍යාංශයේ භාර ඇමති බැසිල් රාජපක්ෂ වාචිකව යම් යම් කරුණු ඉදිරිපත් කරලා නමුත් අවසානයේදී සම්මත කොටගෙන තිබෙනවා අපේ රටේ කෙරවල පිටිය බලාගාරයෙන් 40%
ඒ වගේම මේ සඳහා ගෑස් ගෙනෙන නල පද්ධතිය සහ ගෑස් කබඩා කරන ටර්මිනල් පද්ධතිය මේ සියල්ල ඇමරිකානු සමාගමකට විකුණන්න. ඒ විතරක් නෙවෙයි. ඒ විකිණීමේ කොන්දේසි, විකිණීමේ මිල ගණන්, එළඹෙන ගිවිසුම ඒ සියල්ල පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දී තිබෙනවා. දැන් රටම මේ වෙලාවේ කැබිනට් මණ්ඩලයකදී අපේක්ෂා කරන්නේ කුමක්ද? මේ රට ආර්ථික වශයෙන් ඇති වී තිබෙන ගැටලුවට, මේ රටේ ජනතාව කොවිඩ් වසංගතයේ හේතු කොටගෙන ඇති වී තිබෙන ව්‍යසනයට උත්තර තමයි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ආණ්ඩුව මේ තත්ත්වය දඩබීමා කරගෙන කෙරවලපිටිය බලාගාරය සහ ඊට ගෑස් සැපයීම මාර්ගය හා ගබඩා සංකීර්ණය ඇමරිකානු සමාගමට පවරා දීම සඳහා අවසන් තීන්දුව පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබුවා. මා දන්නවා සමහර ඇමතිවරු ඒ පිළිබඳ කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී අවසානයේදී කාර්ය සටහන් වල තමයි එම කැබිනට් මණ්ඩලයේ එම පත්‍රිකාව සම්මත කරු බව සඳහන් වී තිබෙනවා. ඒ නිසා මේ ආකාරයට තමයි මේ ආණ්ඩුව හැසිරෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවා මීට පෙර රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා 2021 7/31 ජූලි මාසයේ 31 වෙනිදා. ඒ කැබිනට් පත්‍රිකාවෙන් මොකද්ද කරේ? අපේ රටේ කොළඹ වරාය ඉතාමත් වටිනා බිම් අක්කර 13ක් චීන CICT සමාගමට පවරා දෙන්න. පවරා දීමේදී විතරක් නොවේ, වරාය සේවා සැපයීම මධ්‍යස්ථානයක් වුන්ට ඇති කරන්න. අද ඔබ දන්නෝ අපේ වරාය අධිකාරියට විශාල පර්යන්ත ප්‍රමාණයක් අයිතිව නැහැ. ඒවා විදේශීය සමාගම් වලට විකුණලා තියෙන මේ ආණ්ඩුව. හැබැයි වරාය අධිකාරියට විශාල ආදායමක් උපයන්නේ මෙම සේවා සැපයීම් ලබා දීම හරහා. මා ගාව තිබෙනවා පසුගිය වසර කිහිපය බැලුවොත් ආසන්න වශයෙන් මේ තියෙන සේවා සැපයීම් ඩිවිෂන් එකේ ලැබුණු ආදායම මේ 2007 වසරේ 17 වසරේ බිලියන 5.6ක් දැන් අඩු වී තිබෙන මේ කොවිඩ් වසංගත තත්ත්වය යම් ප්‍රමාණයකට හේතු වෙන්නේ නැති. බිලියන 5.6ක් වරාය අධිකාරිය ආදායමක් උපයලා තිබෙනවා මෙම සේවා සැපයීම හරහා. හැබැයි දැන් මොකද කරන්නේ? ඒ සේවා සැපයීම මුළුමනින්ම චීන CICT සමාගමට අවුරුදු 35කට පැවරීම සඳහා මේ කැබිනට් මණ්ඩල තීරණයක් ගන්න ලැබුවා. ඒ විතරක් නෙවෙයි. එතනදී අක්කරයක් බදු දෙනු ලබන්නේ මාසයකට ලක්ෂ 8.5ක් වැනි මුදලකට. හැබැයි මාස 7 තිබෙනවා මීට පෙර විවිධ සමාගම් වෙත ලබා දීලා තිබෙනවා මේ ඉඩම්. එකක් තියෙනවා අක්කර 1යි පර්චස් 60ක්. ඒ කියන්නේ අක්කර 1.5කට වඩා අඩු භූමියක්. ඒක ලබා දීලා තියෙන සිමෙන්ති සමාගමකට. ඒකේ මාසික කුලිය ලක්ෂ 22යි. හැබැයි මෙහි මාසික කුලිය වෙන්නේ ලක්ෂ 8.5යි. ඒ විතරක් නෙවෙයි, තවත් සමාගමක් තිබෙනවා සිලෝන් වෙයාවුස් සමාගම. ඒ සමාගමට අවුරුදු 3කට බදු දීලා තිබුණා ඉඩම් අක්කරේ පර්චස් 47යි. ඒ කියන්නේ අක්කර 1යි කාලක් වගේ භූමිය. ලබා දීලා තිබෙන්නේ රුපියල් ලක්ෂ 135කට මාසික කුලියට. හැබැයි මෙතන අක්කරයක් ලබා දෙන්න ලබන්නේ රුපියල් ලක්ෂ 8.5ක් වෙනි මාසික කුලියකට. ඒ කියන්නේ ජාතික දීපල විකුණනම විතරක් නෙවෙයි, ඒ ජාතික දීපල නිසි තක්සේරුවක් ඇති නොකොට, නිසි තක්සේරුවකින් ගණනය නොකොට ඒවා හරහා විශාල ධනයක් මේ අය උපයා ගන්නවා. ඒ උපයා ගන්න ලද ධනය සුදු කර ගැනීම සඳහා නේද කළු සල්ලි සුදු කිරීම පනත පෞද්ගලික පාර්ලිමේන්තුව අනුමත කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි. ඊළඟට ඔබ දන්නවා පහුගියදා රාජපක්ෂ ආණ්ඩුව සෙලෙන්දිවා කියලා නව ආයතනයක් ගොඩනැගුවා. ඒ ඔබ දන්නවා මීට පෙර පර්ක් කියලා ආයතනයක් තිබුණ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම සභාව. ඒ හරහා තමයි අපේ රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විකුණා දෙන්න ලැබුවේ. ඒ අහෝසු වූාට පසුව යලි සෙලෙන්දිව කියලා ආයතනයක් ගොඩනගා තිබෙනවා ජාතික සම්පත් විකුණන්න. මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට කබ්‍රාල් කියන එම ආයතන විකුණලා ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක් උපයා ගන්න උන් කටයුතු කරනවා කියලා. එම ආයතන විකුණලා ඩොලර් මිලියන 400ක මුදලක් උපයා ගන්න. මොනවද ඒකට තිබෙන ආයතන? විශේෂයෙන් ගත්තොත් ඔබ දන්නවා
විදේශ කටයුතු අමාත්‍යාංශ පිහිටි ගොඩනැගිල්ල. ඒ අවුරුදු 150කට වඩා පැරණි පෞරාණික සහ වාණිජ වශයෙන් වටිනා බිම් කඩක පිහිටලා තිබෙන ගොඩනැගිල්ල. එම ගොඩනැගිල්ල දැන් ඔබ දන්නවා මේ දවස්වල විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙන තැනකට ගෙන යාම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කොට තිබෙනවා. ඒ බිල්ඩින් එකත් ඒ භූමියත් විකුණන්න. ඊළඟ ගෆූර් බිල්ඩින් එක ඒකත් ඉතාමත් පැරණි ගොඩනැගිල්ල. ඒ පෞරාණික වශයෙන් සංරක්ෂණය කොට ආරක්ෂා කරගත්තු ගොඩනැගිල්ල. ඒතර ගෆූර් බිල්ඩින් එක. ඒ වගේම යෝග් ගොඩනැගිල්ල. ඒ වගේම GH හෝටල් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ. ඒ වගේම හිල්ටන් හෝටලේ. හිල්ටන් හෝටලේ අනුබද්ධ ක්‍රීඩා සංකීර්ණය. මේ ආදී වටිනා සම්පත් මේ අප්‍රේල් මාසේ 31 වෙනිදාට මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට පෙර විකුණා දැමීම සඳහා රාජපක්ෂගේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි කොම්පඤ්ඤ වීදී ඉතාමත් වටිනා ඉඩමක් තිබෙනවා. එහි තිබෙන ගුවන් හමුදාවේ පිට්ටනියක් ගුවන් හමුදා කඳවුරකුත්. ඒ සියල්ල ඉවත් කරලා එහෙම ඉඩම් දැන් නාගරික සංවර්ධන අධිකාරියට පවරගෙන තිබෙනවා විකුණා දමන්න. දැන් මොකද්ද මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ කරමින් තිබෙන්නේ? කරවල පිටිය බලාගාරේ වරායේ ඉඩම් ඒ වගේම ලංකාවේ ඉතාමත් පැරණි ගොඩනැගිලි පෞරාණික වශයෙන් වටිනා වාණිජ වශයෙන් වටිනා ඉතාමත් පැරණි ගොඩනැගිලි ඒවා විකුණා දැමීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. ඊ පැරණි පෞරාණික වටිනාකම් සහිත ගොඩනැගිලි විකුණන කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම බොරැල්ලේ හිරගෙදර දැන් සැලසුම් කරලා තිබුණ කළුතර ප්‍රදේශයේ මිල්ලනිය කියන ප්‍රදේශයට ගෙනියන්න. එතන අක්කර 42ක් විකුණා දැමීම සඳහා කටයුතු කරමින් තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය. දැන් මේ පාලකයන් අපේ රටේ ජාතික සම්පත් ජාතික දීපල විකුණා ජීවත් වෙන නාස්තිකාර පියෙකුගේ භූමිකාවට අද පණ පොවින් තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුව ආවේ කොහොමද? මේ ආණ්ඩුව ආවේ ඔබට මතකද හම්බන්තොට වරාය විකුණන වෙලාවේදී මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවේකට විරුද්ධ නොවුනාට ඔවුන් එළිය කිව්වේ මොකද්ද? එළිය කිව්වේ විකුණන්න එපා ආපුවම ගන්නවා කිව්වා. මේ රටේ බහුතර ජනතාවක් අපේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න ඕන කියලා කල්පනා කරන ජනතාවක් ඉන්නේ. අපි ඉපදෙනකොට අපිට හිමිව තිබුණු ජාතික සම්පත් ස්වභාවික සම්පත් පිටරැටියන්ට විකිණීමට විරුද්ධව කටයුතු කරන බහුතර ජනතාවක් ඉන්නවා. මා හිතනවා මාධ්‍යවේදීන් හිටියට ඔබත් මේ රටේ ජාතික සම්පත් ජාතික දීපල ආරක්ෂා කරගත යුතුයි කියලා විශ්වාසයෙන් කටයුතු කරන කණ්ඩායම. හැබැයි දැන් ආණ්ඩු කරමින් තිබෙන්නේ කුමක්ද? ආණ්ඩුව ආවේ අන්නේ ජනතාවගේ අපේ රටේ සම්පත් කෙරෙහි තිබෙන බැඳීම අපේ රටේ සම්පත් කෙරෙහි තිබෙන ලෙන්ගතුභාවය ආදරය ඒවා රැක ගැනීම සඳහා තිබෙන උත්සාහය නේද? අඩු මිලට මිලදී අරගෙන තමයි මේ පාලකයෝ බලයට ආවේ. ඒක තමයි ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය බවට පත් වුනේ. හැබැයි අද මොකද සිදුවීමින් තිබෙන්නේ? මේ ජාතික දීපල විශාල ප්‍රමාණයක් විකිණීම සඳහා කටයුතු කරමින් තිබෙනවා විකුණලා තිබෙනවා. විශේෂයෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මුළු සමාජයේම මාධ්‍ය අපි කවුරුත් මේ ව්‍යසන තත්ත්වය කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙන වෙලාවක මේ පාලකයන් යටි කූට්ටු ලෙස යටි කුමන්ත්‍රණ ලෙස කොමිස් වලට වෙන මොකොත් නෙවෙයි මේවා. අපිට ප්‍රශ්නයක් නැහැ ඕනෑම තත්ත්වයක් ඇතුළේ රාජපක්ෂ පවුලට අයිති දීපල මැදගුල්ලේ කුඹුරු තියෙනවනම් 30 ඉඩම් තිබෙනවනම් නේද පරම්පරාවෙන් ආපු දීපල තිබෙනවනම් ඒවා විකුණන්න. ඒවට අපි කවුරුවත් බාධා කරන්නේ නැහැ. ඔවුන්ගේ පෞද්ගලික දීපල. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හෝ ඔහුගේ පවුලේ පාලනයට මේ රටේ සම්පත් දීපල පවර්ලා දීලා නැති බව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තේරුම් ගත යුතුයි. මොකද ගොඩාක් පාලකයන් ඉන්නේ මෙහෙ නෙවෙයි. මේ වුන් බිස්නස් වලට අවිල්ලා ඉන්නේ. ඔවුන්ගේ දීපල, ඉඩම්, නිවාස, දරුවෝ මුණුබුරන් තියන්නේ එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් වල. එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් වල තමන්ගේ දරුවෝ මුණුබුරන් දීපල නිවාස තියෙන පාලකයෝ අපේ රටේ ජාතික සම්පත් විකුණමින් නේද මේ රටේ පුරවැසියන්ට අයිති සම්පත් බහුජාතික සමාගම් වලට පවරා දීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මේ පාලකයන්ට
අපේ රට පිළිබඳ හෝ අපේ රටේ පුරවැසියන් පිළිබඳ හෝ හැඟීමක් ආදරයක් ලෙන්ගතුකමක් තිබෙනවා නම් වෙන රටක ගිහිලා පදිංචි වෙයිද? වෙන රටක පුරවැසි භාවය ගනීවිද? වෙන රටක තමන්ගේ පදිංචිය තහවුරු කරගනීවිද? නෑ. එදා අපි ජනාධිපති වර්ණෙදි මුළු දේශපාලනයේදී කිව්වා මේගොල්ලෝ ඇවිල්ලා තිබෙන්නේ මෙහි බිස්නස් එකක් කරන්න. මෙහි දේපල විකුණලා ධනෙ එක්රැස් කරගෙන එහෙ ගෙනියන්න. මෙහි දේපල විකුණලා ධනෙ එක්රැස් කරගෙන අපේ රටේ මුළු අයිතිය විවිධ විදේශීය සමාගම් වෙත පවරා දෙන්න. ඒ වෙනුවෙන් බලයට පත් වූ කොන්ත්‍රාත්කරුවෝ වුන් පාලකයන් නෙවෙයි. අපේ රටේ ජාතික සම්පත් ජාතික දීපල නේද? පිටරට සමාගම් වලට පවරා දෙන කොන්ත්‍රාත්කරුවන් කණ්ඩායමක්. අපේ රටේ මහ පුටුවෙත් මුදල් අමාත්‍යාංශ පුටුවෙත් දෙවෙනි පුටුවෙත් අද වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ රටේ පුරවැසියන්ට මේ ජාතික සම්පත් විකිණීම සඳහා මේ දරන ප්‍රයත්න අපි වැළැක්විය යුතුයි. දැන් ආණ්ඩුව කොවිඩ් වසංගත තත්ත්වය යමුයි අපිට මුණ ගැහිලා සාකච්ඡා කරන්න විදිහක් නෑ. සම්මන්ත්‍රණයක් රැස්වීමක් පවත්වන විදිහක් නෑ. මේ කොවිඩ් වසංගත තත්ත්වය අපි කාටත් බාධා කරමින් තිබෙනවා. හැබැයි ආණ්ඩුව මේ තත්ත්වය ඉතා හොඳින් උපයෝගී කරගෙන රටට විනාශකාරී රටට අහිතකර අපේ සම්පත් විකිණමින් තිබෙනවා. ඒ නිසා මෙම තත්ත්වය පිළිබඳව මේ රටේ පොදු ජනතාවගේ අවධානය යොමු යුතුයි. මේ ක්‍රියාදාමයට එරෙහිව මේ රටේ පොදු ජනතාව කරලියට ආ යුතුයි. විශේෂයෙන් පහුගිය සඳුදා පැසිරි රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් නැතුව කැබිනට් පත්‍රිකාවගේ අඩංගුවක් වාචිකව කැබිනට් මණ්ඩලයට සූම් තාක්ෂණය හරහා ඉදිරිපත් කරමින් කෙරවලපිටිය බලාගාරයේ මුළු අයිතිය එහි කළමනාකරණ අයිතිය මේ සියල්ල ඇමරිකානු සමාගමට ලබා දීම සඳහා ගනු ලබන තීන්දුව වහම අකුලාගත යුතුයි. ඒ වගේම මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න മന്ത്രിවරුන් අපි අහනවා මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඔබ දුටුවද? නැහැ. පත්‍රිකාවක්වත් නැතුව ලංකාවේ පළවෙනි වතාවට කැබිනට් මණ්ඩලයක් අදාළ අමාත්‍යවරයා දෙන වාචික කරුණු වලට තීන්දුව ගනු ලබනවා. පුළුවන් නම් ඒක අමාත්‍යවරයෙක් අපිට නැගිටලා කියන්න. එහෙම කැබිනට් පත්‍රිකාවක් දැකපු බව, ඔවුන්ට හම්බුණු බව, ඔවුන් කියවපු බව, ඒ අධ්‍යයනය කරලා තමයි මෙම තීන්දුව ගත්තු බව නැහැ. කැබිනට් මණ්ඩලය අවසන් වෙන මොහොතේදී බැසිරි රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වාචිකව ඉදිරිපත් කළ කරුණු මත තමයි මේ තීන්දුව අරගෙන තිබෙන්නේ. ඒ නිසා රටට ජනතාවට විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩලයටත් හංගනවා. එළියට ආව කියලා ඕක ගොඩක් අය විරුද්ධ වෙන්නේ නැති වෙයි. හැබැයි කැබිනට් මණ්ඩලයටත් හංගමින් තමයි මේ තීන්දුව තීරණ ගන්න. ඒ නිසා ඒ වගේම පෙන්눔 කරනවා. රටට ඉදිරිපත් කරන්න බැරි නම් ජනතාවට ඉදිරිපත් කරන්න බැරි නම් කැබිනට් මණ්ඩලයට විවෘතව ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බැරි නම් ඒ ඔක්කොගෙම තිබෙන්නේ මේ ඇතුලේ මේ ක්‍රියාවලිය ඇතුලේ අඩංගු වී තිබෙන හොරකම, මේ ක්‍රියාවලිය ඇතුලේ අඩංගු වී තිබෙන නාස්තිය, මේ ක්‍රියාවලිය ඇතුලේ අඩංගු වී තිබෙන විනාශය තමයි මේන් පෙන්눔 කරන්නේ. ඒ නිසා තමයි උන්ට පත්‍රිකාවක්වත් ඇමතුරුන්ට ලබා නොදී මෙවැනි තීන්දුව తీරන ගන්න. ඒ නිසා විශේෂයෙන්ම කෙරවලපිටිය බලාගාරය, වරාය, අපේ රටේ පෞරාණික ඉඩම් සහ දේපල විකිණීම සඳහා මේ රාජපක්ෂ කොන්ත්‍රාත්කරුවන් මේ කරන ප්‍රයත්නය පරාජයටපත් කළ යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනාට අපි ආරාධනා කරනවා. ඉතින් මේ පිළිබඳ තමයි මූලික වශයෙන් ඔබට අපිට කරුණු ඉදිරිපත් කරන්න තිබුණේ. අපි දැක්ක මේ මහා බැංකු අධිපතිවරයා දැන් අනුරාධපුරට විශ්‍රාම ගන්නවා කිව්වා. ඔහු සෑහෙන සිද්ධීමක් ඇතුළත තමයි ඉවත් කරලා මේ අවුරුදු දෙකක් තිස්සේ උට බලන්න ඒක රට හදන්න කිසිම මොමනාවක් නැහැ කියලා. ඇත්තටම මේ රාජ්‍ය නිලධාරී යනකොට මේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මොකද? පළමු කොටම අපි දන්නවා අපේ දැන් මේ ප්‍රශ්නේ මතුවලා තියෙන විදිහ ගත්තොත් අපේ රට රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මෑත කාලේ ඉවත් වෙනවා. ඔබ දන්නවා සත්තු උද්‍යාන කුසලතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඉසිනි වික්‍රමසිංහ ඇය ඉවත් වුණා. ඉවත් වෙලා ඇය යම් සටහනක් දාලා තිබෙනවා. යම් පුද්ගලයෙක් මේ අලි ගැනීම සඳහා දරන ප්‍රයත්නය තමන්ට දරා ගන්න බැරි නිසා අයින් වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනකොටත් පසුගිය අගෝස්තු මාසයේ 19 වෙනිදා නව ගැසට් නිවේදනයක් ගහනවා
අලි අලුතින් ලියාපදිංචි කරන්න කියලා. අන්නේ නීතියට අනුව තමයි ඒ කියන්නේ අලුතින් පනවන ලද ගැසට් නිවේදනයේ නීතියට අනුව තමයි අධිකරණයෙන් තීන්දුවක් දෙනවා. අලි 13 දෙනෙක් නිදහස් කරන්න අධිකරණේ නඩු තියෙනවා. හැබැයි ඒ අතර තව විශේෂ අලියෙකු සඳහන් කොට තිබෙනවා. ඒ අලිය තමයි නේද? එන්.ජී. රාජපක්ෂට මිරිහානේ අයිති අලිය. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂට හිමි අලිය. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ පහුගිය 2015 බලේ අයින් වුණාට පසු ඔහු කිව්වා ඔහුට නඩත්තු කරගන්න බැරි මේ අලිය බාර දෙනවා කියලා කිව්වා. දැන් මොකද කරන්නේ? ඉතින් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අලිය ලබා ගැනීම සඳහා තමන් නීති හදනවා. මේ පවුලේ හිමයි. කතරගම බස්නායක නිලමේ දිගටම තියාගන්න නීති වෙනස් කරා. හරිද? දැන් තමන්ගේ අලිය ලබාගෙන තමන් නීති හදනවා. මොන පාලකයෝද? එක රටක් එක නීතියක් හදන්නා. මන්දක කාදිනල්තුමා කිව්වා නේද? ඒගොල්ලන්ට එක නීතියක් නේද? අපිට තව නීතියක් වගේ. ඒක තමයි නීතිය. ඉතින් ඇය ඒ සිද්ධියත් එක තමයි ඇය එළියට එන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි දැනගන්න කැමති නේද? එම අධ්‍යක්ෂ ජනරාල්තුමී ඉවත් උනේ ඇයි කියලා රට දැනගත යුතුයි. මොකද ඇය රටේ රාජ්‍ය ප්‍රධාන ආයතනයක ප්‍රධානී ඇය හිටියට අයින් වෙනවනම් අයින් වීම පිළිබඳ මේට වඩා සවිස්තරාත්මක විස්තරයක් අවශ්‍යයි. ඒ වගේම ඔබ දැක්කා කොවිඩ් මර්ධන කමිටුවෙන් නේද? අපේ රටේ ප්‍රධානතම වෛද්‍යවරු දෙදෙනෙක් විශේෂඥ වෛද්‍යවරු ඒ පිළිබඳ හසල අත්දැකීමක් තිබුණා. අද කොවිඩ් රෝගියෙක් අසාධ්‍ය වුණොත් ඒ රෝගියා සුව කිරීම සඳහා විශේෂ මැදිහත් වීමක් දක්වන විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් එම කමිටුවෙන් අයින් වෙනවා. අයින් වෙලා කියලා මොකද්ද? ඒ කමිටුවට ඔවුන්ගේ විශේෂඥ ඥානය වැඩක් නැහැ වගේ අදහසක්. ඒ වගේම අපි දැක්ක දැන් මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් වීමේදී ඔහු විශාල අඳෝනාවක් කරුණු ගණනාවක් කියනවා. හැබැයි මා හිතනවා ඔහු කියපු කරුණු වලට වඩා වැඩි ඔහු නොකියපු කරුණු. හැබැයි මා හිතනවා ඔහු තාමත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳව යම් දෘෂ්ටි කෝණයකින් අපේ රටේ මතවාදයන් සාකච්ඡා අධ්‍යයනයේ යෙදුණු කෙනෙක්. එනිසා මා හිතනවා මේ සියල්ල සවිස්තරාත්මකව ඉදිරිපත් කරાવી කියලා. එනිසා ගුණගරුක නීතිගරුක රට පිළිබඳ හැඟීමක් ආදරයක් තියෙන අයට මේ අය හමුවේ ආයතන වල රැඳෙන්න බෑ. රාජපක්ෂගේ අනස්සකට ඔවුන්ගේ හිතුවක්කාරී තක්කඩි වැරදි තීන්දුව තීරණවලට පවන් සලන අයට විතරයි ඉන්න පුළුවන්කම තත්වයක් අද හදලා තියෙන්නේ. ඒ නිසා ඒක තමයි මහා බැංකුව අධිපතිවරයාගේ ප්‍රකාශරත් පෙන්වුම් කරමින් තිබෙන්නේ. ඔබ දන්නවා මහා බැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක්. මොකද රටේ මූල්‍යකරණය පිළිබඳව ආණ්ඩුව තමයි තීන්දුව තීරණ ගන්නේ. ඊට උඩින් සිට ඒ නිරීක්ෂණය කොට උපදෙස් ලබා දීම තමයි මහා බැංකුවේ කාර්යභාරය. එනිසා හැමදාමත් ඒක අමාත්‍යාංශයක් යටතට වැටලා තිබුණාට ඒක ස්වාධීන ලෙස කටයුතු කිරීම සඳහා තමයි මා ආයතන පිටුවා තිබෙන්නේ. හැබැයි දැන් සිදු කොට තිබෙන දේ තමයි ඒවටත් බලපෑම් කොට යටපත් කොට තමන්ගේ තක්කඩි වමනාවන් ඉටු කරගන්න බැරි වෙනකොට බැරි වෙන තත්වයකට එහි ප්‍රධානින් පත් කරන බව තමයි මේ පෙන්වු කරන්නේ. ඒ වගේම මේ කැබිනට් අමාත්‍ය තනතුරට හිමි වරක් ප්‍රදානයි. මේ තනතුරට හිමි යුතු කියලා කිසිසේත්ම බෑ. ඒ කියන්නේ අපි දන්නවා අපේ රටේ රාජ්‍ය පාලන දූරාවලිය තියෙනවා. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පළාත් මන්ත්‍රීවරු මේක තමයි දූරාවලිය. ප්‍රොටෝකෝල් එක. හැබැයි නේද? ඔය වගේ මට මතකයි මිලින්ද මොරගොඩ ඉන්දියාවට යනකොට ඌත් ඉල්ලනවා කැබිනට් තනතුරට සමාන කොමසාරිස් තනතුරක් ඕන කියලා. මගේ ඉන්දියාව ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා තමයි කාලයක් මෙහෙටලා හිටිය මිලින්ද මොරගොඩ. නේද? දැන් මෙයාත් ඉල්ලනවා කැබිනට් තනතුරට සමාන බලතල. ඉතින් එහෙම බලතල දෙන්න විදියක් නැහැ. ඉතින් මේ පාලකයා මේ පුද්ගලයන්ට මොනතරම් මානසික ලෙඩක් තියෙනවද? ඒක නෙමෙයි පෙන්වන්නේ. මහා බැංකුව අධිපතිවරයා හැටියට ඔහුට ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව පැවරිච්ච බලතල සහ පැවරිච්ච කාර්යභාරයන් තිබෙනවා. හැබැයි මොවුන්ට ඒවා නෙමෙයි පොඩි මදි පුංචිකමක් තියෙන. ඒ කියන්නේ පොඩි මානසික ආබාධයක් ඇත්තට පොඩි මානසික ලෙඩක්. ඒ නිසා මහා බැංකුව අධිපතිකමට යනවා නම් මට කැබිනට් එහෙම නේද ඔබ එමෙ ඉල්ලලා දිනවලුනේ. කැබිනට් තනතුරට සමාන බලතල ඕන. මොකද්ද මේ කියන්නේ? ඒ නිසා මම හිතන්නේ අර ඒගොල්ලන්ගේ අර මානසික දුප්පත්භාවය වෙනුවෙන් කරන ප්‍රකාශ කියලා තමයි අපිට පේන්නේ.
දැන් එහෙම ඇත්තටම ව්‍යවස්ථාවේ යම් ව්‍යවස්ථාව පිටින්නේ එහෙම බලතල ඉල්ලන්නේ ඒකට දැන් ඒකට එහෙමොත් මේ ව්‍යවස්ථාව වෙනස් වීමක් එහෙම දෙන්න බෑ. ඉතින් යාට ඔය තැනතර මම කැබිනට් ඇමති වගේ කී යන්න පුළුවන්. හරිද? එහෙම නැතුව එහෙම දෙන්න බෑ. දැන් ඔහු මහා බැංකුව අධිපතිවරයා මොකද කරගන්න පුළුවන් ඒ දැන් කවුරුද? නෑ පළවෙනි ප්‍රශ්නය අපි වෙනම ඕක ගැන කතා කරමු. ඕක ගැන වෙනම පරිච්ඡේදයක් කතා කරන්න ඕන. විශේෂයෙන්ම ව්‍යවහාරික විගණන වාර්තාවේ 2008-2012 කාලයේදී බැඳුම් කර ගනුදෙනු හරහා බිලියන 15කට වඩා වැඩියෙන් වංචාවන් සිදු වුණ අයයි කියලා චෝදනා තිබෙනවා. ඒ වගේම හෙජින් ගිවිසුමේදී ලංකාවට කෝටි ගණනක් ධනය අහිමි වීම පිළිබඳව කෝටි 800කට වඩා වැඩි මුදලක් ලංකාවට අහිමි වෙලා තිබෙනවා. ඒ හෙජින් ගිවිසුමේ ප්‍රධාන කරුණු සම්පාදකයා සහ මෙදියත්කරුවා අජිත් නිවාඩ් කබ්‍රා. ඒ වගේම කඩා වැටෙන ග්‍රීසි හරිද? ලෝකයේම සාමාන්‍ය ආර්ථිකයේ හැසිරීම පිළිබඳ අවධානයෙන් හිටපු ඕන කෙනෙක් දන්නවා ග්‍රීසිය කඩා වැටෙමින් තිබුණේ කියලා. ඒ කඩා වැටෙන ග්‍රීසි බැඳුම් කර මිලදී ගත්තේ කබ්‍රා. ඒ වගේම පෞද්ගලික අවුරුදු 10කට ආසන්න කාලයක් මහ බැංකුව හසුරුවමින් අපේ රටේ ආර්ථිකයේ විශාල අර්බුදයකට අද මේ ඇති වී තිබෙන හිරවීමේ අද අපි හිර වෙලා තියෙන ආර්ථිකය මේකට විශාල ගමන් උත්තේජනයක් හදපු කණ්ඩායම්. ඒ නිසා මම හිතනවා ඒ වගේම මම කලින් කිව්වා මහ බැංකුව කියන්නේ ස්වාධීන ආයතනය. නාමිකව හෝ සමහර ඇමතිවරු ජනාධිපතිවරයා කියන දේ තමයි කරන්නේ නැත්තේ. හැබැයි නාමිකව හෝ ඒවා ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තරව ස්වාධීන ලෙස පිළිගත්තු ආයතන. හැබැයි මොකද වෙන්නේ? ලංකාවේ පළවෙනි වතාවට දේශපාලකයෙක් හිටපු අමාත්‍යවරේ ඒකෙන් ඉවත් වෙලා මහ බැංකුවේ මුල් පුටුව බෝන. ඔබ හිතයිද ලෝකේ අපේ රට ගැන මොන වගේ චිත්‍රයක් හැදෙයිද කියලා? නේද? ලෝකයේම මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස පිළිගත යුතුව තිබෙන සංකල්පයක් තියෙන යුගයක මේ ආණ්ඩුවේ විවිධ චෝදනාවන්ට ලක් වුණු ඔබට මතක ඇති තව චෝදනාවක් තිබෙනවා එක්සත් ජනපදයේ අපේ රට පිළිබඳව උසස් තත්ත්වයේ නේද අපේ රට පිළිබඳව මේ හොඳ ඇගීම් හැදීම සඳහා නියෝජිත ආයතනයකට බාර දීලා තිබෙනවා. අපි ඒක ඩොලර් ලක්ෂ ගණනක් අපි වේදම් කරලා තිබෙනවා. හැබැයි එහි නේද අපේ රටේ වද ප්‍රතිරූපී ඉහළ නැංවීම සඳහා ඒ ලබා දීපු ආයතනේ නේද? එහෙම මුදල් වංචා කරා කියලා දැන් හිරේ. හැබැයි කබ්‍රාල් මේ නිදැල්ලේ. ඉතින් මේ ජාත්‍යන්තර වශයෙන් කළු බවට පත් වෙච්ච චරිත. හරිද? ස්වාධීනයයි තියෙන ආයතන දේශපාලකෙක් ගෙනීම විසින් අපේ රටේ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තරයේ දැන් ඇති වී තිබෙන චිත්‍රයට වඩා භයානක කළු චිත්‍රයක් හැදෙනවා. ඒකට විශේෂයෙන් තවත් කළු සල්ලි සුදු කිරීමේ තිප්පොලක් ලෙස නීති සම්පාදනය කිරීම. එනිසා ආර්ථික වශයෙන් ලෝකේ අපිව කළු ආර්ථිකයක් ලෙස හංවඩු ගහන එක පෙන්නන එක වළක්වන්න බෑ. නේද? දේශපාලකයන් මහ බැංකුව අධිපති ධූරයට එනවනම් දූෂණයන්ට ලක් වෙච්ච අය මහ බැංකුව අධිපති ධූරයට එනවනම් ජාත්‍යන්තර වශයෙන් නේද නඩුවල කොටස්කරුවන් මේකට මහ බැංකුව අධිපති ධූර වලට එනවනම් ඒක ඔබ හිතන්නේ අපේ රට ගැන ජාත්‍යන්තර ආයතනයන් වල කවර චිත්‍රයක් හැදෙවිද? ඒ නිසා මේක මේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි රටක ඉතාමත් කළු අපකීර්තිමත් ආර්ථික මෙහෙයුමක් ලෙස තමයි අපේ රට ලෝකේ හඳුන්වන මේ සිදුවීම් වලින්. ඒ වගේ මේ ලංකාව ලෝකයේ කරනවා දියුණුවමිය දීකින් දියුණුවමිය වලට දැන් ලංකාව පහළට එනවා. මේකේ හේතුව මේ අරුද්දක් විගත්තේ මේ පාලකු වල වර්ධයන් වුණා මේ රට මේ චත්‍රපත් කිරීම මේකේ කතාවයි විදිහට ජනතල් තුමන් කියන මේ ආර්ථික යම්සි ආණ්‍යක් මේ දීගවන පොඩි බාධාවක් කරන්නේ. මොන වගේද? මේක අපි ආර්ථික වශයෙන් මේ වගේ සම්බන්ධතාවවලදී යම් බාධා කිරීම කරා ඒ නිසා තමයි ආර්ථිකයේ මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. විශේෂ මොනවද අපි කරේ? අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ රටේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තීන් වලට විරුද්ධව අපි කතා කරලා තියෙනවා. ඇත්තටම ඒ කතා කිරීම
ප්‍රතිඵල ගන්න පුළුවන් වුණා නම් මේ අර්බුදේ නෑ. මතක තබගන්න. අපේ රටේ ජාතික සම්පත් විකුණනකොට ඒක විකුණන්න එපා කියලා අපි කියනවා. එහි ප්‍රතිඵල නේ. අපේ රටේ මහා විශාල ණය කන්දක් අරගෙන ඒ ණය වලින් හොරකම් කරනකොට අපි කියන හොරකම් කරන්න එපා කියලා. රට විශාල ණය කන්දක් අරගෙන ප්‍රතිඵල නොලැබෙන ව්‍යාපෘති වල යොදවනකොට අම්බන්තොට සම්මන්ත්‍රශාලාව සූරියවේ ක්‍රීඩාපිටිය මත්තල ගුවන්තොට පොළ වගේ කිසි ප්‍රතිඵලදාය නැති ව්‍යාපෘති වල යොදවනකොට අපි එපා කිව්වා. ඒ වගේම රටට ඔරොත්තු නොදෙන විශාල කොන්ක්‍රීට් වනාන්තර හදනකොට අපි කෝ එපා කියලා. ඇත්තටම එදා ජනතා විමුක්ති පෙරමුණ මේ ඒ වගේම වාණිජ වෙළඳපොළට කියලා ණය ගන්නකොට අද ඒකේ අපි හිර වෙලා තියෙනවා. අපි ව්‍යාපෘති වලට ණය ගන්නවා වෙනකොට වාණිජ වෙළඳපොළට ගිහිලා 2007 ඉඳන් කබ්‍රාල් මේක පටන් ගත්තා. ජාත්‍යන්තර බැඳුම් කර විකිණීම හරහා ණය ගන්න. එතෙක් අපි ගත්තේ ද්විපාර්ශ්වික බහුපාර්ශ්වික ගිවිසුම් හරහා හෝ ආයතනයන් හරහා ණය ගත්තා නම් වාණිජ වෙළඳපොළට ගිහිලා 5%ට 7ට ණය ගන්න පටන් ගත්තා. ඒතර අපි කිව්වා මේ වාණිජ වෙළඳපොළ ගිහිලා ණය ගන්න එපයි කියලා. එහෙම වුණා නම් අද මේ ආර්ථික මෙතෙන් නැති වෙන්නේ නේ. මත තබගන්න. ඒ නිසා මේ පාලකයන් හරිද? විශාල ණය කන්දක අපේ රට හිර කරා. ඒ ණය වලට සරිලන වත්කම් හැදුන්නේ. ඒ ණය වලින් අවශ්‍ය වෙන වත්කම් හැදුන්නේ. ඒක මම කියන්නේ. රට විශාල ණය කන්ද ගොඩ ගැහෙනකොට පාලකයන්ගේ ධනයත් ඊට සාපේක්ෂව ගොඩ ගැහුණා. එමුනේ රටේ කොන්ක්‍රීට් වනාන්තර ගොඩ නැගෙනකොට රටේ පාලකයන්ගේ ගිණුම් දීපල ඒ විදිහටම ගොඩ ගැහුණා. විදුලි බලාගාරය හදනකොට විදුලි බල ඇමතික දීපල වැඩි වෙනවා. අධිවේගී මාර්ගය හදනකොට මහා මාර්ග ඇමතික දීපල වැඩි වෙනවා. කොහොමද වෙන්නේ? මොකද මේ වෙන්නේ? එද මේ ධනය අද මේ රට ට්‍රිලියන 16.3ක ණයක් තියෙනවා. කෝටි 16,30,000ක ණයක් තියෙනවා. හැබැයි කෝටි 16,30,000ක දීපල නේ. කොහෙද තියෙන්නේ? ඒවතන මේ ඇමතිවරුන්ගේ දේශපාලකයන්ගේ කුඩා නිලධාරි කණ්ඩායමකගේ වටේ ඉන්න චෞර ව්‍යාපාරිකයන් කණ්ඩායමකගේ අතේ දීපල තියෙනවා. ඒ දීපල ඔක්කොම කළු දීපල. දැබැසි රාජපක්ෂ ඇවිල්ලා සම්මත කරපු පළමු පනත මොකක්ද? පළමු පනත මොකක්ද? මේ කළු දීපල සුදු කරන පනත. එහෙමයි මේ පාලකයෝ. ඒ නිසා මම හිතනවා ජයිපේ එදා මේ ආර්ථික විනාශයට දොරටු විවෘත කරනකොට අපි කියපු දේ ඇහුවනම් මම කියන ජනතාවටත් වකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් ජනතාව එකතු වුණා නම් අපේ රටත් අපේ රටේ ජනතාවත් අපේ අනාගත පරම්පරාවත් මෙවැනි ව්‍යසනයකට ගොදුරු වෙන්නේ නැහැ. මොලේ පරීක්ෂා කරගන්න ඕනේ යාගේ. මේ වගේ වෙලාවක. මේ වගේ වෙලාවක. විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕන. ඔය පාලකයෝ ඔය කණ්ඩායම් දෙකම හැම වෙලාවෙම තියෙන පාලනය යම් අසාර්ථක භාවයකට එනකොට ඒකේ මෝහණයටපත් වෙනවා. උද්දාමයටපත් වෙනවා. ඒ නිසා රට හෝ ජනතාව හෝ අපේ රටේ ආර්ථිකය පිළිබඳ හැඟීමකින් එන ප්‍රකාශ නොවේ. දැන් ආණ්ඩුවට විවේචනයක් ඇදලා තිනවා. දැන් මට ඒ පුටිය වාඩි වෙන්න පුළුවන්. එයාට. ඒ වගේ ඉතාමත් අපරිණත අඥාන ප්‍රකාශයන් නෙවෙයි. මේ වෙලාවේ මොන පුරවැසියද කෙනේ ඡන්දයක් මොන කියලා. ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙලා තියෙන එක ඇත්ත. හැබැයි මේ විශේෂණයක් වෙලා ඔය ඡන්දය. ඒක මම කියන්නේ. හරිද? පෞගේ කාලේ මොකද්ද කිව්වේ අපි? පෞගේ මහමැතිවරණ එන වෙලාවේදී වැඩිම මතය ආවේ නේද? කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ ඡන්දෙ තියන්න එපා කියලා. එතකොට දවසකට නිකන් 100ක් 150ක් වාර්තා වෙනනේ දෙන්නේ 3 දිනක් මිය යන තත්ත්වය. අද දහස් ගණන් මැරෙන 100 ගණනක් මැරෙන දහස් ගණනකට වසංගතේ පැතිරෙන සත්වය. මේ තත්ත්වෙට ඡන්දෙ ඉල්ලනවා. ඔලෝ පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? ඔබට හිතෙන්නේ මොකද්ද? මම හිතනවා අපි කාටවත් හිතනවා කියලා මොලේ පරීක්ෂා කරන්න ඕන කියලා. ඒක මම කියන්නේ. එන්නේ මේ බලය ලබා ගන්න මේ අවස්ථාවේ කරන්න ඕනේ. විරෝධන එකම වෙන්න ඕන කියන තරද? එකතු වෙන්නේ නැහැ ආණ්ඩුව. එකතු වෙන්නේ නැහැ ආණ්ඩුව. අපි කරන්න ඕන මොකද්ද? මේ වෙලාවේ තවත් අපි පෙළඹීම් ඇති කරන්න ඕන මේක හොඳ දිශාවට හරවන්න. තව බලපෑම් කරන්න. ඒකයි දේශපාලන ව්‍යාපාරවල තව යෝජනා දෙන්න. පිළිගන්නව නැද්ද වෙනම දෙයක්. හැබැයි ඔබ කවුරු හරි හිතනවද මේ වෙලාවේ මේ පාර්ලිමේන්තු විසිරුවා ඡන්දෙට යන්න ඕන කියලා? ඔබ කවුරු හරි? මට
ඒ වර ලාභ ලෙස තමන්ගේ බලය පුටුවල වාඩි වෙන්න පුළුවන් කියලා හිතන නේද? ඒ අයගේ අදහස්. එහෙම නැතුව අපි හිතන්නේ නැහැ මේ වෙලාව මැතිවරණයට ආවිත් කියලා. දැන් අපි දකිනවා මේ මොකද දැන් භාණ්ඩ 623ක් සඳහා මේ මොකද යම් කිසි සීමාවක් ගන්නවා මේ හරහා යම් කිසි මේ ව්‍යාපාරිකයන් සාමාන්‍ය ජනතාව සිදුවන බලපෑම මොනවද? ඇත්තට මේකෙන් වෙන දේ තමයි සාමාන්‍යයෙන් අපේ රටේ ණයවර ලිපියක් විවෘත කිරීමේදී LC එකක් ඕපන් කිරීමේදී ඒ ව්‍යාපාරිකයා බැංකුවත් කෙරෙහි තියෙන විශ්වාසය මත සමහර විට මුදල් බඳින්නෙම නැතුව LC එකක් ඕපන් කරන්න පුළුවන්. තව විට 10%ක 15ක මුදල් ප්‍රමාණයක් බැඳලා LC එකක් ඕපන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ගැරන්ටි එකක් දීලා LC එකක් ඕපන් කරන්න පුළුවන්. ඒතර LC එක ඕපන් කරාට පසුව ඒ භාණ්ඩ වරායට ආවට පස්සේ පුළුවන්කම තියෙනවා මුදල් බැඳලා බැංකුවෙන් අදාළ ලිපිය අරගෙන ගියාම නැව්පත අරගෙන ගියපුවාම භාණ්ඩ නිදහස් වෙනවා. ඒතර ව්‍යාපාරිකයට මොකද්ද වෙන්නේ? සල්ලි ගෙවන වෙලාවටම බඩු ලැබෙනවා. හැබැයි මේකෙන් සිද්ධ වෙන දේ තමයි බඩු ලැබෙන්නේ නැතුව සල්ලි හිර කරලා තියන්න සිද්ධ වෙනවා. බඩු නෑ ඇවිල්ලා. හැබැයි බඩු ඇනවුම් කරනකොට මොකක්ද සිද්ධ වෙන්නේ? සල්ලි බැංකුවේ තැන්පත් කරන්න වෙනවා. හරිද? තව කීපයක් තියෙනවා. මම කියන්නේ මූලික වශයෙන් ගත්තොත් ඕක තමයි වෙන්නේ. තව භාණ්ඩ ඇනවුම් කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒ ක්‍රම ඔක්කොම නතර වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙනවා දන්න දෙන්නෙක් අතර කියනවා ඔයා මට බඩු එවන්න ඩොකියුමන්ට්ස් බැංකුවට ආපුවාම සල්ලි බැඳලා බඩු නිදහස් කරගන්න. ඒ විශ්වාසය මත. සමහර අය තව ගන්න ඔයයි මාය අතර විශ්වාසය තවත් වැඩි නම් මම කියනවා. ඔයා මට බඩු එවන්න බැංකුවට බැඳීමක් නැහැ. මම ඕන වෙලාවක සල්ලි දෙන්න. අපි අතර විශ්වාසය වැඩි නම්. ඒ දෙකම මේකෙන් නතර වෙනවා. පළමු එක විතරයි ඉතුරු වෙන්නේ. ඒක ඉතුරු වෙන්නේ කොහොමද? ණයවර ලිපිය විවෘත කරනකොට මුළු මුදල් බඳින්න ඕන. හරිද? සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් මේක රෝල් කර කර යන්නේ. හාල් විකුණන සල්ලි නේද? මිරිස් ගේන්න යොදනවා මිරිස් විකුණන සල්ලි නේද? ආයේ සිගරට් මොනවාද සීනි ගේන්න යොදනවා සීනි විකුණන සල්ලි ආයේ හාල් ගේනවා ඊට පස්සේ හාල් මුදලාට දෙනවා. මේව තමයි අපේ ව්‍යාපාර පවතින්නේ. එහෙනම් අපේ ව්‍යාපාරිකයන්ට මේ හිර කරලා තියෙන සල්ලි නෑ. හරිද? ඒ නිසා අපේ සුළු හා මධ්‍ය පරිමාණ ආනයන කරුවන් සියලු දෙනාම නතර වෙනවා. හැබැයි හිර කරලා තියෙන ධනෙ තියෙන කීප දෙනෙක් ඉන්නවා. උනට උතුරායන් දෝරේ ගලන්න ධනෙ තියෙනවා නේද? ඒගොල්ලන්ට පුළුවන් කියලා සල්ලි හිර කරලා තියන්න. ඒතර මොකද වෙන්නේ? මේ ආනයන කරුවන් කීප දෙනෙකුට විතරක් මේ විලඳ ආනයන විලඳපොළ හිමි වෙනවා. ඊළඟ ඒ හිර කිරීම නිසා ඒ මුදල් වලට යම් අතරයක පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිකන් හිර කරලා තියන්නේ. ඒ අයත් බැංකු වලින් ගත්ත ණයගත්තුව වෙන්න පුළුවන්. ඒතර ඒ නිසා මොකද වෙන්නේ? භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ නිසා මේකෙන් විය හැකි දේ තමයි භාණ්ඩවල හිගතාවයක් ඇති වෙනවා. භාණ්ඩවල මිල ඉහළ යනවා. තෝරා ගන්නා ලද 14ක් ආනන කරුවන්ට විතරක් මේ වෙළඳපොලේ අයිති හිමි වෙනවා. ඒ නිසා මම හිතනවා මේක අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ආනයන කරුවන් මේ ව්‍යාපාර ලෝකෙන් පළවා හරින එකත් පොදු ජනතාවට තමන්ගේ භාණ්ඩ මිලදී ගැනීමේදී වැඩි මුදලක් ගෙවීමට සිද්ධ වෙනවා මේ අනපනත් තරම්. බලපෑමක් තියෙනවා. ඒක සරල ආර්ථික විද්‍යාව. සාමාන්‍යයෙන් භාණ්ඩ නිෂ්පාදනය වෙනවා. භාණ්ඩ ගන්න මුදල් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපි භාණ්ඩ සේවා නිෂ්පාදනයට සාපේක්ෂව තමයි කොච්චර භාණ්ඩ සේවා නිෂ්පාදන වර්ධනයක් ඇති වුණාද ඒ වර්ධනයට අනුව තමයි අපි මුදල් අච්චු ගහන්නේ. ඒතර තමයි භාණ්ඩ සේවා නිෂ්පාදනයට සාපේක්ෂව මුදල් පවතින්නේ. හැබැයි භාණ්ඩ සේවා නිෂ්පාදනය වෙන්නේ නැතුව අපි විශාල ලෙස මුදල් අච්චු ගහනවා. ට්‍රිලියන් 1.3ක් කෝටි 1,30,000ක් අච්චු ගෙවුවා. මේ අප්‍රේල් වෙනකොට පහුගිය මාස 16 මේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට ගිය අවුරුද්දේ මාස 12යි මේ අවුරුද්දේ මාස 4යි මේ මාස 16ට ට්‍රිලියන් 1.3 කෝටි 1,30,000ක් සල්ලි අච්චු ගෙවුවා. හරිද? එතන මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ වන විට. එතන මොකද වෙන්නේ? එතන සිද්ධ වෙන්නේ තමයි මුදල් වෙළඳපොළට එනවා භාණ්ඩ වෙළඳපොළට එන්නේ නැහැ. ඊට සරලන භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ. එතන මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා, සැපයුම අඩු වෙනවා. සරල ආර්ථික විද්‍යාව මොකද වෙන්නේ? භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ නිසා මේ උද්දමනයට විශාල ලෙස බලපෑම් ඇති කරලා තිබෙන්නේ මොකද්ද?
මේ උද්දමනයට විශාල ලෙස බලපෑම් ඇති කරලා තිබෙන්නේ මේ මුදල් අච්චු ගැසීම. දෙක, ඒ මුදල් අච්චු ගහනකොට සාමාන්‍යයෙන් අපේ රටේ සාමාන්‍ය සමීක්ෂණ එල්දරව වෙලා තියෙනවා. කෙනෙක් වියදම් කරන රුපියල් 100කින් රුපියල් 30ක් වියදම් කරන්නේ ආනයනික භාණ්ඩවලට. රුපියල් 100ක් වියදම් කරොත් අපි කවුරු හරි රුපියල් 30ක් වියදම් කරලා තියෙන්නේ පිට රටින් ආනයනිකරණේවට. සල්ලි වැඩියෙන් එනකොට භාණ්ඩ මිලදී ගන්න ආනයනික භාණ්ඩ. ඒතර වැඩියෙන් ආනයනික භාණ්ඩ ගේන්න වෙනවා. ඒතර වැඩියෙන් ඩොලර් යනවා. එඳා මුදල් අච්චු ගැසීම ඩොලරේ ඉහළ යන්නත් බලපාලා තියෙනවා. ඩොලරේ ඉහළ යාම ආය අතිරේක වශයෙන් භාණ්ඩ මිලට බලපෑමක් ඇති කරනවා. ඒ නිසා මේ මුළු පද්ධතියක් ලෙසම අපේ ආර්ථික අර්බුදයේ තැනින් තැනට තල්ලු වෙමින් යන තත්ත්වයක් ඇති වී තිබෙන්නේ. මේකට විසඳුම් ස්ථාවර විසඳුමක් ආණ්ඩුව ඉදිරිපත් කළා. ඒතර ආණ්ඩුව කළ යුතු තිබුණේ කුමක්ද? මේ ආර්ථිකයේ මේ තත්ත්වයට ඇති වෙන බව පුරවකථනය කළ හැකිව තිබුණා. ඔබට මතක ඇති. අපි පහුගිය අවුරුද්දේ ජනවාරි මාසයේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා මේ අවුරුද්දේ අගෝස්තු වෙනකොට ඩොලරය 235ට යනවා කියලා. 235 විතර ගියයි කියලා අපි කිව්වා ඔබට. ඒ කියන්නේ අපිට එළියේ තියෙන සාධක මත පුරවකථනය කරන්න. හැබැයි ආණ්ඩුවට ඒ සඳහාම විශේෂඥයි. ඒ සඳහාම කාර්යභාරය පවරපු කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා ආර්ථිකයේ සිද්ධ වෙන චලනයන් පිළිබඳ ඒගොල්ලෝ පුරවකථනය කරනවා. ඒ සඳහාම පඩිගෙවල අධ්‍යාපනය දීලා විදේශ පුහුණුව දීලා ඒ සඳහාම පිළිහිටවන ලද කාර්ය මණ්ඩලය ඉන්නවා. ඒ නිසා මේ ආර්ථිකයේ මේ ඇතිවියගේ තත්ත්වය පිළිබඳ ආණ්ඩුවට ජනවාරි මාසෙකට පුරවකථනය එනවා. මේ අවුරුද්දේ කොහොමද ආර්ථික චලනයන් සිද්ධ වෙන්නේ කියලා. මොකද කළ යුතුද? අනේ ජනවාරි මාසයේදී මේ අර්බුදයෙන් අපි පියමම් වීම සඳහා ජාතික න්‍යාය පත්‍ර ආර්ථික න්‍යාය පත්‍රයක් හැදිය යුතුයි. ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක් හැදිය යුතුයි. හැබැයි එහෙම කරන්නේ තු මොකද කියන්නේ? මෙන්න රෑ නිදා ගන්න එළිය වෙනකොට ගැසට් එකක් ගන්නවා. ආයෙ නිදා ගන්න එළිය වෙනකොට තව ගැසට් එකක් ගන්නවා. එක්කෝ හාල් මිල පාලනය කිරීම ගැසට් එකක් ගන්නවා. එක්කෝ ඩොලරය මම දැන් මහ බැංකුව දැන් නිවේදනයක් දාලා 203ට වඩා බැංකු ගනුදෙනු කරන්න එපා කියලා ආයෙ නිවේදනයක් දානවා. නැත්නම් මේවා තහනම් කියලා නිවේදනයක් දානවා. ආයෙ කියන වාහන ලබන අවුරුද්දට ගේන්න දෙන්නේ නැහැ කියලා නිවේදනයක් ගන්නවා. මොකද මේ වෙලා තියෙන්නේ? මෙන්න අඳුරේ අතපත ගන්නවා. මේ අර්බුදයකදී පවා මේ පාලකයන් අඳුරේ අතපත ගන්න තීරණ ගන්නව ඇරුණකොට මේ ඇති වී තිබෙන තත්ත්වේ පුරවකථනය කොට කලින්ම ගත යුතු ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු තිබුණා. ඒක ක්‍රියාත්මක කරන්න අසමත් වී තිබෙනවා. එදිනෙදා නේද නින්දට ගිහිල්ලා එළි වෙනකොට එක වර්ගයේ ගැසට් ගන්න අඳුරේ අතපත ගන්න තීරණ වල තමයි ආණ්ඩුව ලැබිලා තිබෙන්නේ. අපි කරනවා දැන් ආණ්ඩුවේ මැතිවතුන් කියනවා අපි හදන්නේ ඉස්සර තිබුණු ඒ කියන්නේ මැතිනිගේ කාලේ තිබුණු ආර්ථික අපි හදන ලංකාව සම්පෝෂිත කරන්නේ. ඇත්තටම මම කියන්නේ ඕක තමයි තියෙන බොරුව. ඒ කියන්නේ ආණ්ඩුවක් ඒ කියන්නේ දැන් මේ තීන්දුව ගත්තේ මේ 70 74ට යන්න නෙවෙයි. මේ තීන්දුව ගත්තේ ඩොලර් නැහැ. හරිද? මේ අවුරුද්දේ මම හිතනවා ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 8.5 දක්වා වර්ධනය වෙයි කියලා. ගිය අවුරුද්දේ 6යි තිබුණේ. 2019 9ක් තිබුණා. මේ අවුරුද්දේ 8.5ක්වත් තියෙයි. ඒ කියන්නේ මුල් මාස 4 ආනයන අපනයන අතර පරතරය බිලියන 2.9යි. ඒක තුනෙන් වැඩි වුණොත් 8.7යි කියන 8.5කවත් ආනයන අපනයන අතර පරතරයක් වෙනවා. ඒතකොට අපිට ඩොලර් බිලියන 8.5ක් වුණා මේ අවුරුද්දේ බහන්න ගියේ. ඊළඟ තව ඩොලර් බිලියන 6ක් විතර ඕන වෙනවා ණය ගෙවන්න. එන ඩොලර් බිලියන 14.5ක් ඕන වෙනවා. අපිට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7.5ක් විතර හම්බ වෙනවා. ඩොලර් බිලියන 7ක හිගයක් තියෙනවා. හරිද? ඉතින් මේක නතර කරගන්න තමයි මේ හදන්නේ. මේ ජාතික නිෂ්පාදන උර දෙන්න මේ බොරු හොඳයි. මේ ඔක්කොම කරන්නේ මොකටද? මේ ඩොලර් හිගයක් තියෙනවා. මේ ඩොලර් ගලාගෙන යන එක පාලනය කිරීම සඳහා තමයි මේ තීන්දුව ගන්න. ආණ්ඩුව ඇත්තටම රටට කියන්න ඕනේ ඒක. ඩොලර් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබෙනවා. එඳ පිට රට ඩොලර් ගලාගෙන යන එක අපි වළක්වන්න ඕන. වැළැක්වීම වෙනුවෙන් මේ තීන්දුව ගන්න. එහෙම නැත්නම් ආණ්ඩුව කියන්නේ මොකද්ද? දේශීය කර්මාන්තය දිනු කරන්න මේවා ගන්න. බොරු. හරිද? ඒ නිසා මේ වෙලාවෙදිත් ආණ්ඩුව මේ අර්බුදයේ වෙලාවෙදිත් අර නිකන් දේශප්‍රේමී දේශීය ආර්ථිකේ පණ ගන්න ඕන මේඩ් ඉන් ශ්‍රී ලංකාවිය බොරු. හරිද? ඇත්ත තමයි. ඇත්තටම මේ සිදුවී තිබෙන්නේ ඩොලර් වල හිගයක් මතුවී තිබෙනවා. මෙන්න මේ හිගයට පිළියම් ලෙස තමයි මේ ආනයන සීමා කිරීම වලට යමින් තිබෙන්නේ. දැන් අපි අහුවොත් නම් මෝටර රථ නතර කරේ මොකටද? මෝටර රථ නතර කරේ මේ මෝටර රථ හදන්න නෑ ඩොලර් ප්‍රශ්නේ නිසා. ඒ නිසා ආණ්ඩුව අර්බුදයකදී පවා තමන් ගනු ලබන තීන්දුව වලට වෙනස් ජනප්‍රිය අර්ථකථන දෙනවා. ඒ නිසා ඒව ඇත්ත නෙවෙයි.
හැමදාම පෝලිං. ඔව්. පෝලිං තමයි දැක්කම දැන් අපෝපිතන කට්ටයන්ගේ කියන. ඔය කියන්නේ මෙහෙමයි ආනයන සීමා ක්‍රම බහණ්ඩ හිකියක් ඇති වෙනවා. ඔබ දැක්කොත් මෑත කාලේ ගත්තොත් අපි දැක්කා තෙල් ඔන්න මෙන්න තෙල් ප්‍රශ්න බේරගත්තා. හරිද? ඊට පස්සේ අපි දැක්කා ගෑස් හිගේ මතුවුණා. ඊට පස්සේ කිරිපිටි හිගේ මතුවුණා. ඊළඟ සීනි හිගේ මතුවුණා. මේ ඔක්කොම මේ ඩොලරේ ප්‍රශ්නයත් එක්ක ගැට ගහලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩු දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරලා සිද්ධ වෙලා තියෙන දේ තමයි ණය අරගෙන ණය කඳු ගහලා සිද්ධ වෙලා තියෙන ණය ගිවා ගන්න බැරි තත්ත්වයක් මතුවී තිබෙනවා. කොච්චරද කියනවනම් ණය වාරිකයක් ගෙව්වහම ජනාධිපතිවරයා ට්වීට් පණිවිඩයක් දානවා. අපි ණය ගෙව්වා කියලා. ඔබ දැක්කද දන්නේ? හරිද? ඉතින් මම කියන්නේ ඒ කියන්නේ දැන් මේගොල්ලෝ මානසිකත්වය ඇවිල්ලා තියෙන තැන අපි ණය ගෙවන්න ඩොලර් බිලියන ගෙවුව පහුගිය ජූලි මාස 27 වෙනිදා ආ ඩොලර් බිලියන අපි ගෙවා ගන්න සමත් වුණු නායකයෙක්. කොතනද රට ඇවිල්ලා තියෙන්නේ? හරිනම් කියන්න ඕන මොකක්ද? ඊට පස්සේ මොකද කරන්නේ? චීනෙන් ඩොලර් මිලියන 300ක් හම්බුණා කබ්‍රාල් නිවේදනය යනවා. චීනෙන් ඩොලර් මිලියන 300ක් හම්බුණා අපි ජයග්‍රහයි. ණය ගන්න එක ජයග්‍රහණයක් වෙච්ච රටක් මේක. ඉතින් එතෙන් රට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම මේ රටේ පුරවැසියන් ඉල්ලන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ ආර්ථික උපාය මාර්ගය වෙනස් කළ යුතුයි. හරිද? තව දුරටත් ඕගොල්ලෝ කල්පනා කරන මේ ආර්ථික උපාය මාර්ගය මම දන්නවද ගොඩාක් පුරවැසියන් මේ රටේ කවුරුවත් මේ රට දාලා විදේශික ජීවත් වෙන්න අපේක්ෂා කරපු අය නෙවෙයි. නමුත් මැද පාන්ති ගොඩක් අය ඉහළ රාජ්‍ය සේවයේ ඉහළ පෞද්ගලික අංශ වැඩ කරන අය යම් ආදායමක් තිබෙන හැමදේම අපිට කතා කරලා කියන්නේ සහෝදරය අපි මේ රටේ දාලා යන්න හිටපු මිනිස්සු නෙවෙයි. හැබැයි අද අපි අපේ රට දාලා යන්න කටයුතු කරනවා කියලා. අපේ දරුවන්ට මේ රට තුල අනාගතයක් නැහැ කියලා උන් හැදිලා තියෙනවා. අන්තිමට මොකක්ද උනේ රටේ පාලකයෝ. රටක් හැදුවා. ඒ රටේ පුරවැසියන්ට රට දාලා යන්න ඕන කියලා කල්පනා වෙන. ඔන්න අන්තිමට මේ පාලකයෝ අපිට ඉතුරු කරලා තින්දී. ඒ නිසා අපි කියන්නේ මේ රට දාලා යන්න නෙවෙයි. අපි ඔක්කොම එකතු වෙලා මේ රට සුබවාදී දිශාවට වෙනස් කර ගැනීම සඳහා දේශපාලනයට අවතීර්ණ වෙන්න. ඒ දේශපාලන මාවත තෝරගන්න. මොකද මේ අර්බුදේ නිර්මාණය කරේ දේශපාලනේ. මේකට උත්තර හොයාගත හැකි වන්නේ දේශපාලනේ. ඒ නිසා මේ අර්බුදේ දේශපාලන වෙනුවට විසඳුමේ දේශපාලනේ තෝරා ගන්න කියලා අපි මේ රටේ පුරවැසියන් ඉල්ලනවා.